තෙරුවන් සරණයි. කොළඹ රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය මගින් මාසිකව පවත්වනු ලබන සදහම් සිසිලස ධර්මදේශනා මාලාවේ නිකිණි පෝදා ධර්මදේශනාව සඳහා වැඩමවා වදාළ මහමෙවුනා භාවන ආසපුවාසී පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට සද්ධර්ම දේශනාව සඳහා නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිමි. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත දරුවනි, මේ පින්වත් දූ දරුවෝ අද දවසේ ශ්‍රවණය කරන්ට සූදානම් වෙන්නේ නිකිණි පොහොය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනාවටයි. එතකොට දරුවනි, නිකිණි පොහොය ගත්තහම වැදගත් කරුණු කීපයක් මේ බුද්ධ ශාසනයේ ඉතිහාසයේ ලියවිලා තියෙනවා. පළවෙනි එක තමයි මේ නිකිණි පොහොය දවසේ තමයි උපසම්පදා භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වෙන්නේ. ඒ කියන්නේ දරුවනි, දැන් මේ බුද්ධ ශාසනය පහළ වුණේ ඉන්දියාවේනේ. ඉන්දියාවේ මේ වෙනකොට වර්ෂා කාලය පටන් අරගෙන. පටන් ගන්න කොයි කාලෙද? මීට කලින් පොහොයේ. එතකොට දැන් ඒ පොහොය පටන් අරගෙන ඒක ගෙවිලා ගිහිල්ලා අලුත් පොහොයක් උදා වෙන දවස. එතකොට කලින් පොහොය දවසේ භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වෙනවා. ඒ කියන්නේ වැසි කාලේ නිසා භික්ෂුන් වහන්සේලාට චාරිකාවේ වඩින්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? එක තැනක එක කුටියක වාසය කරමින් ධර්ම විනය හදාරමින් බණ භාවනා කරමින් වාසය කරනවා. එතකොට ඒ පෙරවස් සමාදන් වෙන්න බැරි භික්ෂුන් වහන්සේලා යම්කිසි කටයුත්තක් නිසා ඒක මගහැරුණා නම් ඒ වස් සමාදානය ඊළඟට සිද්ධ කරන්නේ මේ නිකිණි පොහොය දවසේ. එතකොට ඒක තමයි පළවෙනි වැදගත්කම. ඊළඟට අපගේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ ධර්ම විනය සුරක්ෂිත කරන අදහසින් අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ රහතන් වහන්සේලාත් 500 නමක් එකතු කරගෙන පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කළේ අද වගේ පොහොය දවසක.
එතකොට ඒක සිද්ධ කළේ රජගහ නුවර සප්තපර්ණි කියන ගුහාව ඉදිරිපිට. මේ දරුවෙක් දන්නවනේ ඉගෙනගෙන තියෙනවනේ. එතකොට ඒ ශාසනික වැදගත්කම් ගැනත් මේ දරුව මතක තියාගෙන අද ධර්ම දේශනයට සමන් යොමු කරමු. එතකොට දරුවනි මේ අපි ගත කරන මනුෂ්‍ය ජීවිතය හරියාකාරව අපි පුරුදු පුහුණු කරගත්තේ නැත්නම් ඒක අයාලේ යන්න දුන්නොත් ඔහේ හිතමනාපේ ආශාවන් ඔස්සේ යන්න දුන්නොත් අපේ ජීවිතය අවසානයේ මහා අනතුරක වැටෙන්නේ. ඒ නිසා අපිට ඒක හදාගන්න තියෙන්නේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන සිහි කළා. ඊළඟට අපි සරණ ගිය ශ්‍රී සද්ධර්මයේ සඳහන් වෙන උතුම් දහම් පද සිහි කළා. ඊළඟට ඒ ධර්මයේ පුරුදු පුහුණු කරගෙන අමා මහ නිවනට වැඩි ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ සිහි කළා. සරණේ පිහිටලා තමයි අපිට අපේ ජීවිතය සාරවත් එකක් බවට පත් කරගන්න හැකියාව තියෙන්නේ. එතකොට දරුවනි ඔබ අහලා ඇති මේ මනුෂ්‍ය ජීවිතයේ අපට ලැබුණේ ඊටාම කලාතුරකින් කියලා. කොහොමද අහන්න ලැබුණේ? බුද්ධ දේශනාව තුළින්මයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දැකලා වදාලා උන්වහන්සේගේ ප්‍රඥාවෙන්ම දැකලා මේ ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කළා. මොකද්ද? මේ සසරේ දීර්ඝ සසර ගමනක යන සත්වයා මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ ඊටාම කලාතුරකින් කිව්වා. ඊටාම කලාතුරකින් කිව්වා. ඒකට බුදුරජාන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා. මොකද්ද? කන කැස්බෑවෙක් ඉන්නවා කියන මොහොතේ. ඒ කියන්නේ කන කැස්බෑවා කියන්නේ එක ඇහැයි පේන්නේ. එතකොට එක ඇහැක් පේන කැස්බෑවා මොහොත පතුලේ ඉඳන් අවුරුදු 100කට වතාවක් උඩට එනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මුහුද මතු පිට වියගහක් දාලා තියෙනවා. වියගහ දැන් අද නම් දකින්න ගොඩාක් අඩුයි. වියගහ තියෙන්නේ ගොන් කරත්තේ ගොනා බඳින්න පාවිච්චි කරන දිගට තියෙන ලීය. එතකොට ඒකේ එක සිදුරක් සහිත ලීය මුහුදට වීසිකලා තියෙනවා. එතකොට උතුරින් හුලං හමනකොට ඒ එක සිදුරක් තියෙන වියගහ දකුණට තල්ලු වෙනවා. දකුණින් හුලං හමනකොට උතුරට තල්ලු වෙනවා. ඊළඟට නැගෙනහිරින් හුලං හබද්දී බටහිරට යනවා. බටහිරින් හුලං හමද්දී නැගෙනහිරට යනවා. මේ විදිහට මේක හුලඟේ පාවේ තියෙන්නේ මුහුද මතු පිට, ජලයේ මතු පිට. ඉතින් අර කැස්බෑව අවුරුදු 100කට වතාවක් මුහුදේ පතුලේ ඉඳලා උඩට එද්දී අර පේන එකම එක ඇහෙන් අර වියගහක් දැකලා ඒ වියගහේ සිදුරක් තියෙනවා කියලාත් දැකලා ඒකෙන් ගැලපිවිසනවා කියන එකට වඩා දුර්ලභයි කිව්වා මනුෂ්‍ය ජීවිතයක් ලබන එක. ඒ කියන්නේ අවුරුදු 100කට පස්සේ කැස්බෑව උඩට එද්දී අර නොපෙනෙන නැහැ තියෙන පැත්තට වියගහ තිබුණොත් මොකද වෙන්නේ?
ඒ වතාවේ ඒක මිස් වෙනවා. ආයි පතුලට යනවා. ඒ නිසා ඒක ඊටාම දුර්ලභ කාරණයක්. බුදුරජාන් වහන්සේ වදාලා ඊටත් වඩා දුර්ලභයි කිව්වා මේ මනුස්ස ජීවිතයක් ලබන එක. දීර්ඝ සසර ගමනක යන සත්වයෙක්. එතකොට පින්වත් දරුවනි අප සෑම සියලු දෙනාටම දැන් ලැබිලා තියෙන්නේ ඒ බඳු දුර්ලභ මනුස්ස ජීවිතයක්. එතකොට ලෝකේ මිනිස්සු කෝටි ගණන් හිටියට මේ ජීවිතයේ සැබෑ තතු බුදු කෙනෙක් අපිට කියලා නොදෙන්න කිසිම කෙනෙක් ඒක ගැන ඇත්ත ස්වභාවය දන්නේ නැහැ. එතකොට ඒ නිසා මේ පින්වත් දරුවන්ට දුර්ලභ වාසනාවක් ලැබිලා තියෙනවා. අපි ලැබපු ජීවිතේ මොන වගේ එකක්ද? එහෙම නැත්නම් අපිට මේ ජීවිතේ ලැබුණේ මොන වගේ සසර ගමනක යද්දිද? එතකොට මේ ලැබිච්ච ජීවිතේ අපි හරියාකාරව ගත කළේ නැත්නම් අපේ ජීවිතය කොමකින් අවසන් වෙයිද කියලා මේ දරුවන්ට ඉගෙන ගන්න ලැබෙනවා ධර්මයේ ඇසුරෙන්. එතකොට දරුවනි බුදුරජාණන් වහන්සේ වදාළේ අපේ ජීවිතයට තියෙන උතුම්ම රැකවරණය තමයි තිසරණ සරණේ පිහිටීම. ඒ කියන්නේ මොකද්ද? ඇයි අපිට රැකවරණයක් ඕන වෙන්නේ? රැකවරණයක් සරණක් ඕන වෙන්නේ අපේ ජීවිතය අසරණ වෙන නිසා. අපේ ජීවිත අනතුරක තියෙන නිසා. අපේ ජීවිත භයානක අනතුරක තියෙන නිසා තමයි අපිට රැකවරණයක් ඕන. යම් කිසි කෙනෙක්ගේ පිහිටක් ඕනේ. මොකද්ද ඒ අනතුර? බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි අනතුර. මේ මනුස්ස ජීවිතයේ ගත කරන බොහෝ අය මරණින් මත්තේ සතර පායේ උපදින්න කිව්වා. ඒ කියන්නේ අපේ අවසාන අවස්ථාවේ අපි මැරිලා ගිහිල්ලා මේ මනුස්ස ජීවිතයේ අවසන් වෙද්දී අපි යන්නේ සතර පායට. කොච්චර පිරිසක්ද? මේ මිනිස්යන්ගෙන් විශාල පිරිසක් ගිහිල්ලා උපදිනවා කිව්වා සතර අපායේ. මොනවද සතර අපාය? එක්කෝ මේ සත්වයෝ ගිහිල්ලා උපදිනවා නිරේ. භයානක කටුක දුක් විඳිනවා කල්ප ගණන්. එහෙම නැත්තම් අසුර ලෝකේ. එහෙම නැත්තම් ප්‍රේත ලෝකේ. එහෙම නැත්තම් තිරිසන් ලෝකේ. මේක තමයි සතර අපාය. අපාය කියන්නේ ඇයි? අපාය කියන්නේ ඒ කිසිම ලෝකයක ඉන්න සත්වයකට බෑ හොඳ නරක වෙන් කරගන්න. අහුවෙන්නෙම මොකද්ද? අහුවෙන්නෙම නරක. ඒ ලෝකයේ සත්වයින්ට අහුවෙන්නෙම නරක. දැන් අපි ගමු තිරිසන් ලෝකේ සත්තු. තිරිසන් ලෝකේ සත්තු ගත්තාම ඒ සත්තු කරන්නේ දැන් ඔබ පාසලේදී ඉගෙන ගන්නවා ඇතින ආහාර දාම කියලා. එතකොට ප්‍රබලයා විසින් දුබලයා නසන එකක් කරන්නේ. සත්තු එකිනෙකා මරාගෙන එන කොටාගෙන කාගෙන තමයි ඉන්නේ. එතකොට පිනක් සිද්ධ වෙනවද පවක්ද සිද්ධ වෙන්නේ? ජීවිත කාලේ පුරාවටම පව් සිද්ධ වෙන්නේ. පිනක් කරගන්න තරම් ශක්තියක් නැහැ. ඒ අඩුම සතර අපායෙන් අඩුම දුක් තියෙන ලෝකේ. අනිත් ඒවා ඊට වඩා භයානක දුක් තියෙන්නේ. එතකොට එබඳු දුක්ඛිත තත්වයක් අපි සෑම දිනාගේම ජීවිතවල තියෙන නිසා තමයි දරුවනි අපිට සරණක් අවශ්‍ය වෙන්නේ. රැකවරණයක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ
අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා. ඒ කියන්නේ දැන් මේ දරුවෝ උදෑසනින්ම පන්සිල් ගද්දී කියනෝනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඊළඟට කියනෝනේ ධම්මං සරණං ගච්ඡාමි කියලා. ඊළඟට කියනෝනේ සංඝං සරණං ගච්ඡාමි කියලා. එතකොට මේ වචනයෙන් කිව්ව පළියට අවබෝධයෙන් සරණ පිහිටන්නේ නැහැ. අවබෝධයෙන්ම සරණ පිහිටන්නේ නැහැ. අවබෝධයෙන්ම සරණේ පිහිටන්න නම් එතකොට ඒක මොකක්ද? ඒක වචනේ මාත්‍රයක් විතරයි. වචනයක් උච්චාරණය කළා විතරයි. වචන කීපයක් ලස්සනට කිව්වා විතරයි. එහෙනම් සරණේ පිහිටන්නේ කොහොමද? සරණේ පිහිටන්න නම් එයා සරණ යන කෙනා ගැන, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ ගත්තාම දරුවනි ප්‍රමාණ කරන්න බෑ. ගුණ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට ඒක තේරුම් බේරුම් කරගන්න ගුණ 9කට කැටි කරලා වදාලා. එතකොට ඒකත් මේ දරුවෝ දන්නවා. නමුත් ඒක අර්ථ වශයෙන් අපි දැනගෙන තියාගන්න ඕනේ. ඒ අර්ථ දැනගෙන අපි මෙනෙහි කරද්දි තමයි අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න අපිට අවස්ථාව උදා වෙන්නේ. මොනවද ඒ ගුණ? පළවෙනි ගුණය තමයි මතක තියාගන්න අරහං කියන ගුණය. අරහං කියන්නේ මොකද? අරහං කියන එකේ සරල අර්ථය තමයි අපගේ බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ කියන සියලු අකුසල් ප්‍රහාණය කළා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒක තමයි අරහං කියන වචනේ සරල අර්ථය. එතකොට ඒක විශේෂ ගුණයක්ද නැද්ද? සුවිශේෂී ගුණයක්. ඇයි මේ ලෝකයේ සියලු සත්වයෝ, සියලු මිනිසුන්, සියලු සතුන් ඔක්කොම කටයුතු කරන්නේ කුමක් එක්කද? එක්කෝ රාගය මුල් කරගෙන, එක්කෝ ද්වේෂය මුල් කරගෙන, එහෙම නැත්නම් මෝහය මුල් කරගෙන. ඕක තමයි ප්‍රධාන අකුසල් මුල් තුන. අකුසල් මුල් තුන ඕක තමයි. එතකොට ඒවා අපි තුලත් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා ඒ අකුසල් ප්‍රහාණය කළ බුදුරජාණන් වහන්සේ සුවිශේෂී ගුණයකින් යුක්ත වෙනවා. ඒ තමයි අරහං කියන ගුණය. ඒක තමයි පළවෙනි ගුණය. ඊළඟට දෙවෙනි එක තමයි සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධය කියන්නේ ඇයි? ඒ කියන්නේ උන්වහන්සේ මේ සියලු රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළේ ටීචර්ස් ළගෙන් අහගෙන නෙමෙයි. කිසිම ටීචර් කෙනෙක් හිටියේ නැහැ. ඊළඟට දෙවි කෙනෙක් කියලා දුන්නේ නැහැ. බඹෙක් කියලා දුන්නේ නැහැ. කොහොමද එහෙනම් ඒ අවබෝධය ලබා ගත්තේ? තමන්ගේම උත්සාහයෙන්, තමන්ගේම වීරියෙන්, ගුරු උපදේශ රහිතව ඒ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ නිසා උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධයි. එහෙම කෙටියෙන් මතක තියාගන්න. ඊළඟට උන්වහන්සේගේ ගුණය තමයි විජ්ජාචරණ සම්පන්න ගුණය. ඒ කියන්නේ උන්වහන්සේට දස බල ඥාන තිබුණා. එතකොට ඒකෙන් ප්‍රධාන ඥාන තුන තමයි ත්‍රිවිද්‍යාව. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ පෙරවිසු ජීවිත ගැන දැකීමේ ඥානය.
ඊළඟට චුතූපපාත ඥානය. ඒ කියන්නේ සත්වයෝ කර්මානුරූපව චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් දන්නා වූ ඥානය. ඊළඟ එක තමයි ආසවක්ඛය ඥානය. සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා කියලා දැනගන්නා වූ ඥානය. එතකොට මේකට කියනවා මොකද දරුවනි? ත්‍රිවිද්‍යාව. ඊළඟට දස බල ඥාන තිබුණා. ඊළඟට එතකොට මේ දරුවන්ට ටික ටික ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට විශාරද ඥාන 4ක් තිබුණා. මේ ඥාන ලබාගෙන උන්වහන්සේ ඒ ඥාන වලට අනුවම ජීවත් වුණ නිසා විද්‍යාචරණ සම්පන්නයි කියලා අපි කියනවා. තේරුණා නේද? එතකොට ඒ බුදු ගුණය සරලව එහෙම මතක තියාගන්න. ඊළඟ බුදු ගුණය තමයි සුගත. සුගත කියන්නේ උන්වහන්සේ අමා මහ නිවන සාක්ෂාත් කළේ අන්ත දෙකක් බැහැර කළා. පළවෙනි එක තමයි ශරීරයට අධික සැප දීම. ඊළඟ එක තමයි ශරීරයට අධික දුක් දීම. මේ දෙක මත හැරලා මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරලා අමා මහ නිවන සාක්ෂාත් කළා මුලින්ම. ඒ නිසා උන්වහන්සේට කියනවා සුගත කියලා. සුගත කියලා. ඊළඟට උන්වහන්සේට කියනවා ඊළඟ බුදු ගුණය තමයි ලෝකවිදු. ලෝකවිදු කියන්නේ අපගේ බුදුරජාණන් වහන්සේට මේ සියලු ලෝකවල රහස් නැහැ. ඒ කියන්නේ ලෝක ගත්තාම තියෙනවා ලෝක කියන්නේ මොනවද? දැන් අපි ඉගෙන ගන්න මේ ග්‍රහ ලෝක නෙමෙයි මේ කියන්නේ. මොනවද ලෝක කියන්නේ? පළවෙනි අපි දන්නම ලෝකේ තමයි මනුස්ස ලෝකේ. ඊළඟට සතර අපාය. ඊළඟට දිව්‍ය ලෝක. ඊළඟට බ්‍රහ්ම ලෝක. මේවා තමයි ලෝක. මේ සියලු ගැන සැබෑ తত্ত্বය බුදුරජාණන් වහන්සේ තමන්ගේම ඥාණයෙන් අවබෝධ කොට වදාලා. එතකොට ඒ විස්තර තමයි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රාවක ශාවිකාවන්ට අනුකම්පාවෙන් වදාළේ. ඒ නිසා උන්වහන්සේට කියනවා ලෝකවිදු කියලා. ඊළඟ බුදු ගුණය තමයි අනුත්තර පුරිස ධම්ම සාර්ථි. ඒ කියන්නේ මේ ලෝකේ කිසි කෙනෙකුට දමනය කරන්න බැරි අය අපගේ ශාස්ත්‍රඥ වහන්සේ උන්වහන්සේගේ පුණ්‍ය බල මහිමෙන් දමනය කළා. උදාහරණයක් විදිහට අඟුලිමාල කියන මහා භයානක සොරා. එතකොට ඒ සොරා දමනය කරන්න සාමාන්‍ය කෙනෙකුටත් බෑ. රජවරුන්ටත් බෑ. දහස් ගණන් සේනාවයි වගේ ඒගොල්ලන්ටත් බෑ. ඇයි? එච්චරට බලය අඟුලිමාල සොරාගේ. 77 දෙනෙක්ගේ කාය ශක්තිය. ඉතින් ඒකත් එක්ක හැප්පෙන්න බැරුණා කාටවත්. ඉතින් බුදුරජාන් වහන්සේ ඉර්ධිපාතිහාරි පාලා දමනය කළා. ඊළඟට ආලවක යක්ෂයා දමනය කළා. ඊළඟට බ්‍රහ්ම ලෝකයේ බක බ්‍රහ්මයාව දමනය කළා. මේ වගේ දෙවි මිනිසුන් දමනය කළ නිසා උන්වහන්සේට කියනවා අනුත්තර පුරිස ධම්ම සාරථි කියලා. ඊළඟට උන්වහන්සේ තමයි දෙවියන්ටත් මිනිසුන්ටත් මේ සසර දුකින් නිදහස් වෙන මඟ නිවැරදිව කියලා දුන්නේ. ඒ නිසා උන්වහන්සේට කිව්වා සත්තා දේව මනුස්සාන. ඒ කියන්නේ අපි දැන් ගොඩාක් මනුස්ස ලෝකයේ අය පිහිට පතාගෙන ඉන්න දෙවිවරුනේ. නමුත් දෙවිවරුන්ට පිහිට තියෙන්නේ කාගෙන්ද? සම්මා සම්බුදු කෙනෙක්ගෙන් තමයි පිහිට තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණයක් තමයි
බුද්ධ කියන ගුණය. බුද්ධ කියන්නේ මොකද? උන්වහන්සේ යම්කිසි ධර්මයක් අවබෝධ කළාද ඒ ධර්මය මේ ලෝක සත්වයාට අනුකම්පාවෙන් ඊතා පැහැදිලිව පිරිසිදුව පැහැදිලි වචන වලින් දේශනා කොට වදාළා. එතකොට මේ දේශනා කළ ධර්මයේ පැටලිලි නෑ. දැන් පැටලිලි වෙලා තියෙන්නේ එක එක විදිහට මේක අර්ථ දක්වන අය නිසා. නමුත් ඒකේ පැටලිලි නෑ. ඊටාම පැහැදිලි. ඊළඟ ඊටාම පිරිසිදුයි. ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක් දේශනා කළා. ඒ නිසා උන්වහන්සේට කියනවා බුද්ධ කියලා. ඊළඟට අවසාන ගුණය තමයි බුදුරජාන් වහන්සේ මේ සියලු ගුණ දරාගෙන වැඩ සිටීම තරම් වාග්යවන්ත නිසා භගවා වනසේක කියලා අපි කියනවා. එතකොට ගුණ කීයද? ගුණ 9යි. මේ ගුණ 9 දරුවනි හොඳට මෙනෙහි කරගෙන මතකයේ දරාගෙන නිතර මෙනෙහි කළා යම් කිසි කෙනෙක් අවබෝධයෙන්ම බුදුරජාන් වහන්සේ සරණ යනවද? ඒක තමයි සැබෑම සරණේ පිහිටීම. සැබෑම සරණේ පිහිටීම. එතකොට ඒ සරණ ගියාම තියෙන වාසිය මොකද්ද? එයා බාහිර මතවාදවල පැටවෙන්නේ නැහැ. මොනවද බාහිර මතවාද අද කාලේ තියෙන? පළවෙනි එක තමයි නැකත් පිටිපස්සේ යන්නේ නැහැ. කේන්දර පිටිපස්සේ යන්නේ නැහැ. සුබ නිමිතිය විශ්වාස කරන්නේ. ඇයි යා දන්නෝ යා බොරු කියලා. ඒවෙන් යහපතක් මේ ලෝකෙට උදා වෙන්නේ නැහැ කියලා දන්නවා. ඊළඟට ඔයගේ අනාවැක කියන මේවා කිසි දෙයක් එයා පිළිගන්නේ. එයා සියලු දේ අතහැරලා අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටනවා. දැන් දරුවනි මේ தത്വයට ඔබේ ජීවිතය හැඩගස්සා ගන්න ඔබ දක්ෂ වුණොත් ඔබට ලැබෙනවා විශේෂ වාසියක්. මේ සියලු සත්වයන් සියලු මිනිසුන් අභිභවා යන්න පුළුවන් ශක්තියක් ලැබෙන. මොකද්ද? සතර අපායේ වැටෙන්නේ නැහැ කිසි දවසක. මේ ජීවිතය අවසන් වෙලා ඊළඟ ජීවිතයට යද්දී සතර අපායේ වැටෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් අවබෝධයෙන්ම බුදු සමිඳුන් සරණ ගියාද එයා සතර අපායේ වැටෙන්නේ නැහැ කිව්වා. ඒක බුද්ධ වචනයක්. ඒක සත්‍යයක්. ඒ නිසා දුෂ්කරතාවයේ තියෙන්නේ ඒක පුරුදු පුහුණු කර ගැනීම. ඒ නිසා මේ දරුවෝ මහන්සි ගන්න ඕනේ මේ බුදු ගුණ එකින් එක දැන් ගුණ 9ක් තියෙනවානේ. ගුණ 9 එකින් එක හොඳට අර්ථ වශයෙන් ඉගෙනගෙන මතක තියාගෙන මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ දවසට එකපාරක්වත්. තේරුණා නේද? එතකොට ඒක තමයි අපිට උපකාර වෙන්නේ අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණේ යන්න. සරණේ පිහිටන්න. ඒ විදිහටම තමයි අවබෝධයෙන්ම ධර්මයේ සරණ යන්නේ. ඒ ක්‍රමයටම තමයි සංඝයාගේ ගුණ 9 ආර්ය මහා සංඝරත්නයේ ගුණ 9 හොඳට කරුණු වශයෙන් ඉගෙනගෙන මතක තියාගෙන මෙනෙහි කළා ශ්‍රාවක සංඝයාගේ සරණේ අවබෝධයෙන්ම පිහිටන්නේ. එතකොට පින්වත් දරුවනි ඒකෙන් ලැබෙන තවත් උපකාරයක් තමයි බුදුරජාන් වහන්සේ වදාලා එහෙම සරණේ පිහිටන කෙනාට ජීවිතයට නිරන්තරයෙන් පුණ්‍ය ගංගාවල් 3ක් ගලනවා කිව්වා. මොකද්ද
ගංගාවල් 3. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම සරණ යාම නැමැති ගංගාව තමන්ගේ ජීවිතයට ගලන්නේ. ඊළඟට ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන්ම සරණ යාම නැමැති ගංගාව තමන් තුළට ගලනවා. ඊළඟට ආර්ය මහා සංඝරත්නය නැමැති ගංගාව සරණ යාම නැමැති ගංගාව තමන් දෙසට ගලනවා. පුණ්‍ය ගංගාව. එතකොට ඒවා ඔක්කොම පින් ගංගාවල්. පින් ගංගාවල් කියන්නේ එතකොට තමන් දෙසට ගංගාවල් ගලද්දී මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතය ටික ටික පිනෙන් පිරෙනවා. පිනෙන් පිරෙනවා. පිනෙන් පිරිච්ච ජීවිතය තමයි බුදුරජාන් වහන්සේ වදාළේ සැපය ළඟා කරගන්නවා කියලා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ මොකද්ද? පින කියන්නේ සැපයටමයි කිව්වා. පින කියන්නේ මොකටද? පින කියන්නේ සැපයට. එතකොට සැප ලබන්න කැමති කෙනා දුකට අකමැති කෙනා එයා නිතරම එයාගේ ජීවිතයට පින් දහම් රැස් කරන්න ඕන. ඒ ඊළඟට පින්වත් දරුවනි අපිට මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කරගන්නට අපිට එදිනෙදා ජීවිතයේදී උපකාර වෙන තව එකක් තමයි සීලය කියන එක. සීලය කියන එක දැන් ගිහි කෙනාගේ නිත්‍ය සීලය. ඒ කියන්නේ නිතිපතා දවස ගානේ අඛණ්ඩව ආරක්ෂා කළ යුතු සීලය තමයි පංච සීලය. පංචශීල රකින්න ඕනේ කියන්නේ. දැන් උදේට දිනපතා පාසලේදී පංචශීල ගන්නවා. නමුත් රකින්නවා කියන එක බොහෝ අය කතා කරන්නේ නැහැ නේද? කතා කරන්නේ නැහැ. නමුත් වටිනාකම තියෙන පංචශීල ගන්න එකේද රකින්න එකේද? පංචශීල අරගෙන නවතින එකේ නෙමෙයි. අරගත්ත පංචශීල දවස පුරාවට ආරක්ෂා කරන එක තමයි වටිනාකම තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ සතර අපායෙන් වැටෙන ජීවිතය ඉහළට ඔසවලා ගන්නෙ. ඒ කියන්නේ සුගති ලෝක වලට ඔසවලා ගන්නෙ. මොනවද සුගති ලෝක? එක්ක මනුස්ස ලෝකයේ උපත ලබන්නේ. එහෙම නැත්නම් දෙවියන් අතර උපත ලබන්නේ. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්නේ සීලයෙන් කිව්වා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මනුස්ස ජීවිතයේ පංචශීල රැකේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා මැරෙද්දී උසවාගෙන ආපු බරක් බිම තියන වගේ ඒ කෙනා කෙලීම ගිහින් උපදිනවා කියන්නේ සතර පායේ. එහෙනම් දරුවනි ඔබට දැන් මේ ජීවිතයේදී යාළු මිත්‍රාදී මුණ ගැහෙනවා. අයියලා අක්කලා මුණ ගැහෙනවා. නංගිලා මල්ලිලා මුණ ගැහෙනවා. නැන්දන මාමලා මුණ ගැහෙනවා. අම්මලා තාත්තලා මුණ ගැහෙනවා. ඒ අය ගැන කල්පනා කරලා බැලුවොත් පංචශීල රකින්න අයද මුණ ගැහෙන්නේ නැති අයද? කල්පනා කරලා බැලුවොත් නුවණින් සලකලා බැලුවොත් බොහෝ අයට පංචශීලය නැහැ. ප්‍රතිපත්තියක් විදිහට පංචශීල රකින්නේ නැහැ. ඒ නිසා ඊයගේ ජීවිත මහා විශාල අනතුරු. ඒකනේ බුදුරජාන් වහන්සේ වදාළ උපමාවක්. මොකද්ද? උන්වහන්සේ වදාලා මහණෙනි උන්වහන්සේ දවසක් තමන්ගේ ශ්‍රී හස්තේ නියසිල මතට පස්වල්පයක් ගත්තා. අරගෙන හිට වදාලා මහණෙනි මේ නියපොත්ත මත තියෙන පස්වල්පයේද වැඩි මේ මහ පොළොවේ තියෙන පස්ද කියලා ඇහුවා. එතකොට ඒ ළඟ හිටිය භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
මේ මහ පොළොවේ තියෙන පස් ඉතා විශාලයි කිව්වා, ප්‍රමාණ කරන්න බෑ කිව්වා. නියපොත්තේ තියෙන ප්‍රමාණය ඉතාම ස්වල්පයි කිව්වා. එතකොට මේ ප්‍රමාණ දෙක සංසන්දනය කරන්න බෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඕන්න වගේ තමයි මේ මනුස්ස ජීවිතයේ ගත කරන අය. ඒ අයගෙන් බොහෝ අය මේ ජීවිතය ගත කරලා මරණයටපත් වෙද්දී මොකද වෙන්නේ? සතර අපායට වැටෙනවා කිව්වා. හරියට මහ පොළොවේ තියෙන පස් වගේ කිව්වා. නමුත් ඊටාම ටික දෙනෙක් නියසිලට ගත්ත පස් ස්වල්පේ වගේ ඊටාම ටික දෙනෙක් බොහොම දුකසේ තිසරණය ආරක්ෂා කරලා අවබෝධයෙන් තිසරණයේ පිහිටලා ඊළඟට පන්සිල් පද පහ හොඳට ආරක්ෂා කරගෙන පින්දහම් රැස් කරගෙන ආයත් සුගති ලෝකේ උපත ලබනවා කිව්වා. මොනවද මේ සුගති ලෝක දෙක? අපි සුගති ලෝක අපි කලින් සඳහන් කළේ එක්ක මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ කියන්නේ සුගතිය. ඊළඟට දිව්‍ය ලෝක. දිව්‍ය ලෝකවල උපත ලබනවා. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකවල උපත ලබනවා. එහෙනම් දරු පින්වත් දරුවනි, මේ උතුම් බුද්ධ වචන අපි සලකලා බලද්දී මේ ගත කරන බොහෝ මිනිස්යන්ගේ ජීවිතවල අවසාන ඉරණම ඊටාම දුක්සහගතයි. ඊටාම දුක්සහගතයි. එතකොට ඒ දුක්සහගත තත්වයට වැටෙන ස්වභාවයක් මේ පුංචි ඔබේ ජීවිත තුළත් තියෙනවා. එතකොට ඒ අනතුර, ඒ අවදානම අපි අපේ ජීවිතවලින් ඈත් කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? එයා ඒ දුකට බය නම් මොකද කරන්න ඕනේ? අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටන්න මහන්සි ගන්න ඕනේ. ඊළඟට අවබෝධයෙන්ම ධර්මයේ ගුණ 6 අර්ථ වශයෙන් මතක තියාගෙන මෙනෙහි කර කර ධර්මයේ සරණේ අවබෝධයෙන්ම පිහිටන්න ඕනේ. ශ්‍රාවක සංඝරත්නයේ ගුණ 9ක් තියෙනවා. ඒ ගුණ 9 අර්ථ වශයෙන් හොඳට මතක තියාගෙන, ඉගෙනගෙන මතක තියාගෙන නිතර මෙනෙහි කළා අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝරත්නය සරණ යන්න ඕනේ. ඊළඟට පන්සිල් පද පහ අකණ්ඩව ආරක්ෂා කරන්න ඕනේ. එතකොට මේක බැලූ බැල්මට ලේසිද දුෂ්කරයිද? අතිශයින් දුෂ්කරයි. දැන් තියෙන මේ සමාජ රටාවත් එක දරුවනේ. මොකද ඔබ දන්නවා දැන් තාක්ෂණික උපකරණ අපි අතරට වේගයෙන් ඇවිල්ලා තියෙන්නේ. දරුවෝ අතරට. ඊළඟට මාධ්‍ය වලින් එක ඒවා පෙන්නනවා. එතකොට මේ පෙන්නන ඒවා ඔක්කොම කුමක අවසනේවද? අකුසල අවසනේවා. අකුසල් වැඩි දියුණු වෙන විදිහේ දේවල් තමයි පෙන්වන්නේ. මොනවද අකුසල් වැඩි වෙන්නේ? අපි දැන් කලින් මේ දරුවට කියලා දුන්නේ මොනවද? එක්ක රාගය වැඩි වෙන එක. එහෙම නැත්නම් ද්වේෂය වැඩි දියුණු වෙන ඒවා. එහෙම නැත්නම් මෝහය, ඒ කියන්නේ රැවටෙන දේවල්ම තමයි පෙන්වන්නේ. ඒ නිසා අපේ ජීවිතවල තියෙන අර භයානක අනතුරෙන්, මොකද්ද? සතර අපායෙන් වැටෙන අනතුරෙන් අපි ගලව ගන්න නම් මොකද කරන්න ඕනේ? ඒ සියලු දේවල් අපි තෝරා බේරාගෙන පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඒවා අපිට පාවිච්චි නොකර ඉන්න බෑනේ. ඒවෙන් ප්‍රයෝජන තියෙනවනේ. දැන් ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තමන් නොදන්නා විෂය කරුණු සොයා බලන්න අන්තර්ජාල පහසුකම් වගේ ඒවා පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට දැන් මේ කාලේ ඉගෙනීම් කටයුතු කරන්නේ තාක්ෂණයේ ඔස්සේ, Zoom තාක්ෂණයේ ඔස්සේ. එතකොට තාක්ෂණ උපකරණ පාවිච්චි කරන්න වෙනවා. එතකොට දරුවනි, අපි අර භයානක අනතුරු ගැන සිහි කර කර
අපි සංවර වෙන්න මහන්සි ගන්න ඕනේ. මේ උපකරණ වලින් ස්වභාවයෙන්ම අපිට ලැබිලා තියෙන මොකද්ද? අසංවර වීම. අපේව අකුසලයේ යොදවන්නමයි ඒව යොමු වෙන්නේ. අපේ හිත යොමු වෙන්නේත් ඒකට. ඒ නිසා අපි ඊටාම ප්‍රවේශමින් තේරුම් බේරුම් කරගෙන ඒ තාක්ෂණික උපකරණ පාවිච්චි කරලොත් මේ දරුවෝ ඒ කියන්නේ අනාගතයේ අපිට මේ මුහුණ දෙන්න තියෙන අනතුරු ගැන සිහි කළා. ඒ කෙනාගේ ජීවිතය තමයි ඒ කෙනා තමයි සැබෑම රැකවරණය තමන්ගේ ජීවිතයට උදා කරගන්නේ. එතකොට ඊළඟට අපි කතා කළ එක තමයි දරුවනේ සීලය ගැන. සීලය ගත්තාම සීලය දැන් සාමාන්‍ය පොහොයට නම් අපි උපෝසත සිල් ආරක්ෂා කරනවා. එදිනදා ජීවිතයේදී පන්සිල් ආරක්ෂා කරන්නම ඕන. එතකොට පන්සිල් වලට අයිති වෙන්නේ පළවෙනි එක තමයි සතුන් මැරීමෙන් වැළකී වාසය කිරීම. එතකොට මේ සිල්පදයේ සමාදන් වුණාට පස්සේ එයා කොහොමද ආරක්ෂා කරන්නේ? සියලු සතුන් කෙරෙහි දයාවෙන්, කරුණාවෙන්, අනුකම්පාවෙන් වාසය කරන්න ඕනේ. පුංචි සතෙක්වත් මරන්න බෑ හිතාමතා. සමහර විට Tamanට නොදැනී මැරෙන්න ඉඩකඩ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ඇවිදගෙන යද්දී පුංචි සත්තු පෑගිලා මැරෙන්න බැයිද? පුළුවන් නේ. ඒක අකුසලයට අයිති නෑ. ඇයි අපි හිතාමතා කරන්නේ? නමුත් හිතාමතා සත්ව ඝාතනය කිරීමෙන් වළකින්න ඕනේ. සියලු සතුන්ට කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව පතුරගෙන වාසය කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයේදී. ඊළඟට සොරකමින් වළකින්න ඕනේ. සොරකම කියන එක බුදුරජාන් වහන්සේ වදාළේ තමන්ට නොදුන් දෙයක් සොරසිතින් ගැනීම තමයි සොරකම. නොදුන් දෙයක් තමාගේ ප්‍රයෝජනට ගැනීම. එතකොට එයා කිසිම දෙයක් හොරෙන් ගන්නෙ නැහැ. දිවි තිබෙන තුරාවට. ඒ විදිහට එයා සොරකමින් වැළකීමේ ශික්ෂාපදය ආරක්ෂා කරනවා. ඊළඟට වැරදි කාම සේවනයෙන් වැළකීමේ ශික්ෂාපදය. එතකොට දරුවනි වැරදි කාම සේවනයෙන් වැළකීමේ ශික්ෂාපදය බොහෝ අය අතින් කඩවෙන එකක්. මේ දරුවන්ගේ අතින් බොහෝ දරුවන්ගේ ජීවිත විනාශ වෙලා යනවා. ඒ කියන්නේ මේ දරුවන්ගේ ජීවිත කාලයක් යද්දී පසුතැවීම් ගොඩක් එකතු වෙනවා. වැරදි කාම සේවන නිසා. එතකොට තාක්ෂණයෙන් මහා භයානක අත්දැකීම් ලැබෙනවා ඒවට. එතකොට ඒවා ප්‍රවේශමෙන් පරිහරණය කරමින් මේ වැරදි කාම සේවනයෙන් වැළකීමේ සිල්පද ආරක්ෂා කරන්න මහන්සි ගන්න ඕනේ. එතකොට සිල්පද 3. හතරවෙනි එක තමයි මුසාවාදයෙන් වළකින්න ඕනේ. ඒ කියන්නේ අසත්‍ය දේවල් ප්‍රකාශ කරන්න බෑ. ඒ කියන්නේ දැක්ක දේ දැක්කේ නෑ කියන්න බෑ. නොදැක්ක දේ දැක්කයි කියන්න බෑ. එතකොට ඒක බොරුවට අයිති වෙනවා. එහෙම හොඳට කල්පනාවෙන් මුසාවාදයෙන් වළකින්න. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න ඕනේ. ඇයි මත්පැන් මත්ද්‍රව්‍යයෙන් භාවිතයෙන් වළකින්න කියන්නේ? මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය තමයි මදයටත් ප්‍රමාදයටත් හේතු වෙන්නේ. එතකොට ඒක විපාක හරි භයානකයි. මත්පැන් බොන කෙනා දැන් මේ ජීවිතේදී එයා පොඩ්ඩක් සතුටු වුණාට එයාට සමාජයෙන්ුත් ගැරීම් එනවා. මේ ජීවිතේදී. පහළොව වශයෙන් එයාට කල්පනාව නැතුව යනවා. දැන් ඔබ දැකලා තියෙන මේ මනුස්ස ජීවිතයේ සමහර අය ඉන්නවා. ඒගොල්ලන්ට හරියට දේවල් තේරුම් ගන්න බෑ මේ සමාජයේ. කල්පනාව නැහැ. ඔහේ බලාගත්තුවත් ඒ බලාගෙන ඉන්නවා. ඒ මොකද හේතුව? කලින් ජීවිතවල මත්පැන් පාලනය කළා. එතකොට ඒකේ භයානක විපාක තමයි ඒකේනා මරණින් මත්තේ නිරේ යනවා. නිරේ දුක් විඳලා ආයි මනුස්ස ලෝකයට આવොත් එයාට තේරෙන්නේ නැහැ කරුණු කාරණා. ඒ නිසා දරුවනි
බුදුරජාණන් වහන්සේ මේ කරුණු කාරණා අපිට පෙන්වලා දුන්නේ අපි ගැන අනුකම්පාවෙන්මයි. එතකොට පේනව නේද? එතකොට අපේ ජීවිතවල භයානක අනතුරක් තියෙනවද නැද්ද? එතකොට භයානක අනතුරක් තියෙනවා. ඒ අනතුරෙන් වළකින්න ඊළඟට උපකාර වෙන එක අපි කතා කළේ මොකද්ද? පංචශීලය. නිතිපතා පංසය රැකීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේකටත් යම්කිසි කෙනෙක් අවබෝධයෙන්ම මේ පංචශීලය නිතිපතා රකින්නවද ඒ කෙනාගේ ජීවිතවලට පුණ්‍ය ගංගාවල් 5ක් ගලනවා කිව්වා. පුණ්‍ය ගංගාවල් 5ක් ගලනවා කිව්වා. එතකොට දරුවනි මේ ගලන්නා වූ දැන් ගඟ කියන එක මේ දරුවෝ දැන් දැකලා ඇති ගඟ කිව්වහම දැන් අපිට පේන්නෙම දැන් වතුර තියෙනවා වගේනේ නිතරම. නිතරම ජලය තියෙනවා වගේ පේන්නේ ගඟ. නමුත් ඒකේ යම්කිසි කාර්යයක් වෙන මොකද්ද? ජලය ගලනවා. උදේ බලද්දී උදේටත් වතුර ගලනවා මොහොතට. දවල් බලද්දී දවල්ටත් ගලනවා. හවස බලද්දී හවසටත් ගලනවා ගංගාව. ආයි පහුදාරක් ගලනවා. එතකොට ඒක ඉවරයක් තියනවද? නෑ, නිතරම ගලනවා. අන්න ඒ වගේ තමයි පංචශීල ආරක්ෂා කරන කෙනාගේ ජීවිතයට නිතරම පුණ්‍ය ගංගාවල් 5ක් ගලනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා දරුවනි ඒ විදිහට රැස් කරන පින අපේ ජීවිතයට සැප උදා කරනවා කියනවා. කොහොමද? උන්වහන්සේ වදාළේ ලක්ෂණ කටහඬක් කැමති කෙනාට ලක්ෂණ කටහඬක් ලබන්න පුළුවන් කියනවා. ඊළඟට හොඳට ඉගෙනීම බලාපොරොත්තු වෙන අයට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියනවා මේ පින නිසා. ඊළඟට ලස්සන රූපයක් බලාපොරොත්තු වෙන අයට ලස්සන රූපයක් ලබන්න පුළුවන් කියනවා. ඊළඟට හොඳ යාන වාහන බලාපොරොත්තු වෙන අයට ඒව ලබන්න පුළුවන් කියනවා. ගෙවල් දොරවල් ලබා ගන්න පුළුවන් කියනවා. ඊළඟට හොඳ යාළු හිත මිත්‍රාදීන් ලබා ගන්න මේ පින උපකාර වෙනවා කියනවා. එතකොට ඒ පින තමයි අපේ ජීවිතයට සැප උදා කරලා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට දරුවනි ඔබ අද දවසේ ඉගෙන ගත්තා අපේ ජීවිතය කොහොම එකක් කියලාද? දීර්ඝ සසර ගමනක යන එකක්. එතකොට ඒකේ කෙලවරක් තියනවද? බුදුරජාන් වහන්සේ වදාළේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. බුදු නුවණින් දැකලා මේ සත්වයන්ට වදාලා මහණෙනි මේ සත්වයා ගමන් කරන සසරේ ගමනේ කෙලවරක් පනවන්න බෑ කිව්වා. ඒ කියන්නේ කොතනින් පටන් ගත්තද කියලා පනවන්න බෑ කිව්වා. දැන් එතකොට සාමාන්‍ය කෙනෙක් කිව්වා නම් දරුවනි ඕක පිළිගන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? පිළිගන්න ටිකක් අමාරුයි. නමුත් බුදු කෙනෙක් කියන්නේ ලේසි පාසු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ අවබෝධයෙන් පෙරවිසූ කඳ පිළිවෙල දැකලා කෙලවරක් හොයාගන්න බැරුව තමයි මෙහෙම වදාළේ. ඒ කියන්නේ දැන් අපිට විෂය කරුණුලින් ඉගෙන ගන්න ලැබුණට මේ මෙච්චර අවුරුදු ගානකට කලින් තමයි මානවයා බිහි වුණේ. ඒවා ඉතින් විෂය කරුණු විතරයි, සත්‍ය නෙමෙයි. සැබෑම සත්‍යය වදාළේ කවුද? බුදුරජාන් වහන්සේ. උන්වහන්සේ වදාලා මේ සත්වයාගේ ජීවිතය, ඒ කියන්නේ සත්වයේ ආරම්භය මේ සසර යද්දී පටන් ගත්ත තැනක් පණවන්න බෑ කිව්වා. ඊළඟට මෙහෙම ගමන් කරන අතරේ තමයි අපිට මනුස්ස ජීවිතය ලැබුණේ. ලැබෙච්ච මනුස්ස ජීවිතේ ආයි කොතනින් කෙලවර වෙයිද කියලා කියන්නත් බෑ කිව්වා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ කුමක්ද? මේ සසරේ යද්දී ලැබෙන මනුස්ස ජීවිත ඊටාම දුර්ලභයි කිව්වා. නියපොත්තට ගත්ත පස්වාපේ වගේ කිව්වා. ඒ නිසා දරුවනි එතකොට සසර ගැන අපි ওই විදිහට බුද්ධ දේශනා ඇතුලින් මතක තියාගෙන මෙනෙහි කරන්න ඕන. ඊළඟට අපි ඉගෙන ගත්තා
මේ සසරේ අපිට භයානක ඉරණම් වලට අත්විඳින්න වෙනවා. අපි දැන් මේ මනුස්ස ජීවිතේ හොඳට ලස්සනට කාලා බීලා හිටියට, ලස්සනට ඇඳලා හිටියට, ප්‍රණීත කෑම බීම කෑවට, ඊළඟට හොඳ යාළුවෝ හිත මිත්‍රාදීන් හිටියට, හොඳට ගෙවල් දොරවල් තිබුණට, යාන වාහන තිබුණට, අපි හදිස්සියේ මැරුණොත් සතර අපායේ උපදින අනතුරක් තියෙනවා කියලා අපි කතා කළා. බුදුරජාන් වහන්සේ වදාලා කියලා. මොනවද මේ සතර අපායේ? පළවෙනි එක තමයි නිරය. ඊළඟට අසුර ලෝකය. ඊළඟට പ്രേත ලෝකය. ඊළඟට තිරිසන් ලෝකය. එතකොට ඒ අනතුරෙන් ගැලවෙන්න නම් අපිට උපකාර කරන්නේ කුමක් කියලාද අපි කතා කළේ? සරණ. සරණේ අපි මනාකොට පිහිටන්න ඕනේ. අවබෝධයෙන්ම සරණේ පිහිටන්න ඕනේ. ඒක වචනයෙන් කියලා විතරක් හරියන්නේ නැහැ. එතකොට කොහොමද අවබෝධයෙන්ම සරණේ පිහිටන්නේ? පළවෙනි සරණ තමයි අපිට තියෙන බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටීම. ඒ බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටන්නේ අවබෝධයෙන්ම කොහොමද? බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ 9 හොඳට ඉගෙනගෙන මතකයේ දරාගෙන නිතර නිතර මෙනෙහි කළා ශ්‍රද්ධාව දියුණු කර ගන්නවා. ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම දියුණු කර ගන්නවා. ඒ පැහැදීමත් එක්ක ඇති කර ගන්නා වූ සරණ තමයි සැබෑම සරණ. ඒ පැහැදීමත් එක්ක ඇතිවන සරණ එයා කිසි දවසක අතහරින්නේ නැහැ. මේ පුංචි පුංචි දේවල් වෙනුවෙන් සරණ අතහරින්නේ නැහැ. එයාගේ ජීවිතය අසංවර වෙන්න ගත්තොත් එයා සිහි කරන්නේ කාවද? බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. අනේ බුදුරජාණන් වහන්සේ වදාළේ අකුසල් කිරීම නිරයගාමී හේතුවක් වෙනවා කියලා. එයා මොකද කරන්නේ? ඒ අකුසල් නොකරගෙන ඉන්නවා. සතුන් මරන්න යන කෙනා සතුන් නොමර ඉන්නවා. සොරකම් කරන්න යන කෙනා සොරකම නොකර ඉන්නවා. අනේ මං නිරේ උපදී මේක නිසා. මං අපාය වැටේ කියලා. ඊළඟට වැරදි කාම සේවනට යමුණු කෙනා එයා බුදුරජාන් වහන්සේ සිහි කළා සංවර වෙනව කොහොමද? අනේ බුදුරජාන් වහන්සේ වදාළේ වැරදි කාම සේවනයේ කළොත් මට ගැලවීමක් නැහැ, නිරේ වැටෙනවමයි. කල්ප ගණන් මට නිරේ දුක් විඳින්න වෙනවා. ඒ නිසා මම වැරදි කාම සේවනයෙන් වළකිනවා කියලා යසංවර වෙනවා. දුෂ්කරයි ඒක. ලේසි මොකද්ද? ලේසි අකුසලයේ කරන්න. අකුසල් කරන්න ලේසි. කළාට පස්සේ විපාක විඳින්න ගියාම තමයි තියෙන්නේ වැඩි. ඒ නිසා බුදුරජාන් වහන්සේ සිහි කර කර හොඳට සංවර වෙනවා. මං වැරදි කාම සේවනයෙන් වළකිනවා. ඊළඟට වැරදි බුදුරජාන් වහන්සේ වදාළේ මේ වැරදි කාම සේවනයේ අනතුරක්. ඒ නිසා ඒකට හේතු වන දේවල් මම බලන්නේ නැහැ. ඒකට හේතු වන දේවල් මං මගේ මුවෙන් කතා කරන්නේ නැහැ කියලා සංවර වෙනවා. එතකොට ඒ සිල්පදයට ආරක්ෂා කරනවා. ඊළඟට මුසාවාදයෙන් ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ යා විහිළුවටවත් බොරුවක් කියන්නේ නැහැ. කියන්නේ නැතුව හොඳට ඒ සිල්පදේ අවබෝධයෙන් ආරක්ෂා කරනවා. ඊළඟට යා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර අනේ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාළේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. ඒ නිසා මම අනවශ්‍ය යාළු හිත මිත්‍රාදීකම් ඇති කර ගැනීම පිණිසවත් මම මත්පැන් බොන්නේ නැහැ. මත්පැන් බීමෙන් ඇති කර ගන්නා යාළුවෝ මට වැඩක් නැහැ කියලා ඒ යාළුකම් පවා අතහැරලා එයා හොඳට සිල්පදේ ආරක්ෂා කරනවා. එතකොට ඒකෙන් එයාට සෑහෙන වාසියක් ලැබෙනවා. මොකද්ද? අසත්පුරුෂ ඇසුරෙන් ඈත් වෙනවා. අසත්පුරුෂ ඇසුරෙන් ඈත් වුනහම එයාට තියෙන කුමන ඇසුරද? සත්පුරුෂයන්ගේ ඇසුර.
සත්පුරුෂයාගේ ස්වභාවය තමයි දරුවනේ කුමක්ද? සත්පුරුෂයා නිතරම එයාව අකුසලයෙන් වළක්වනවා. ඔයා මේක කරන්න එපා, මේක අකුසලයක්. මේක කළොත් ඔයාට නිරේ උපදින්න වෙනවා, ඒ නිසා කරන්න එපා කියලා වළක්වනවා. ඊළඟට කුසලයේ යොදවනවා සත්පුරුෂයා. සත්පුරුෂ කෙනාගේ ස්වභාවය මොකද්ද? කුසල් දහම් වල යොදවනවා. සත්පුරුෂයා කියනවා හොඳට තිසරණේ පිහිටන්න. හොඳට සිල්පද ආරක්ෂා කරන්න. ජීවිතයට හොඳට පින් රැස් කරන්න. දන් දෙන්න. ඊළඟට යහපත් වචන කතා කරන්න. මේ විදිහට සත්පුරුෂයා විශේෂ වදන් දෙනවා. සත්පුරුෂයා උතුම් අවවාද Tamanට ලබා දෙනවා. බලන්න එතකොට මේ සීලේ පිළිපැදීම නිසා Tamanට ලැබෙන ලාභය ඊළඟට තමන්ගේ ජීවිතයේ මේ වෙනකොට යම්තාක් වැරදි සිද්ධ වෙලා පසුතැවීම් තියෙනවා නම් ඒ සියලු පසුතැවීම් මේ විදිහට සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තට පස්සේ එයාගේ ජීවිතයෙන් නැතු යනවා. ඒ පසුතැවෙන කාරණා එයාට සිහි නොවි තියෙනවා. සිහි වෙන තියෙන කාරණා ටික ටික යටපත් වෙනවා. එතකොට එයාට හොඳ සතුටින් මේ ජීවිතය ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා. සතුටක් නැද්ද? ඇයි අපේ ජීවිතේ මේ දරුවන්ගේ ජීවිතේ හැමදාම පසුතැවෙන දේවල් මතක් වෙන්නේ නැත්නම් කොච්චර හොඳයිද? එතකොට සතුටක් නැද්ද? සතුටක් තියෙනවා. ඒ සතුට ඇති කරගෙන අපිට හොඳට ජීවිතය ගත කරලා අවසානයේ මේ ජීවිතය අවසන් වෙද්දී සුගති ලෝකයේ උපතක් කරා යන්නත් වාසනාව ලැබෙනවා. තේරුණා නේද දරුවනේ? එතකොට මේ සුගති ලෝක මොනවද අපි කතා කළේ? පළවෙනි එක තමයි මනුස්ස ලෝකේ. ඊළඟ එක දිව්‍ය ලෝකේ. ඊළඟ එක බ්‍රහ්ම ලෝක. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝකය කියන මේ සුගති ලෝකවල උපදින්න වාසනාව ලැබෙනවා. එතකොට ඒ ලෝකවල තියෙන සැප මේ මනුස්ස ලෝකයේ තියෙන සැප වලට වඩා ඊටාම වැඩි දිව්‍ය ලෝකේ තියෙන්නේ. ඊළඟට ඒ නිසා ඒ කාරණා මේ දරුවෝ හොඳට මතක තියාගෙන ජීවිතයට පුරුදු කරන්න ගන්න ඕනේ. දැන් අද මේ ශ්‍රවණය කරපු ධර්මය ඔබ කුමක්ද කරන්න ඕනේ දරුවනේ? ශ්‍රවණය කරපු ධර්මය මතක තියාගෙන නිතර ජීවිතයට පුරුදු කරන්න මහන්සි ගන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් නියම ප්‍රයෝජනය ගත්තා වෙන්නේ. තේරුණානේ? එතකොට බුදුරජාන් වහන්සේ වදාළේ ඒකයි, මේ ධර්මයේ පුරුදු කරන ක්‍රමයක් තියෙනවා. ඔහේ අහලා නැගිටලා යන්නේ නැහැ ධර්මය. ධර්මයේ පුරුදු කරන්නේ කොහොමද? පළවෙනි එක තමයි සුතා. හොඳට අවධානයෙන් ධර්මය අසන්න ඕනේ. තේරුණාද? එතකොට හොඳට මේ ධර්මය කන් යොම අසන්න ඕනේ. සුතා. ඊළඟට ඒ අසාප ධර්මය මතක තියාගන්න ඕනේ හොඳට. දතා. ඊළඟට ඒ ධර්මය සුතා දතා වචසා ಪರಿචිතා හොඳට කටින් කියලා හුරු කරගන්න ඕනේ. එතකොට ඒකත් මතක තියාගන්න උපකාර වෙනවා. සුතා දතා අහනවා, ඊළඟට දරා ගන්න ඕනේ, ඊළඟට වචසා හොඳට වචනෙන් පුරුදු කරනවා, ඊළඟට මනසානුපෙක්කිතා හොඳට පැත්තකින් ඉඳගෙන විවේකයක් අරගෙන හොඳට ඒක මෙනෙහි කරන්න ඕනේ. මනසානුපෙක්කිතා. එතකොට දිට්ඨිය සුප්පටි විද්දා. ඒ කියන්නේ තමන්ගේ දැනුම නිර්වුල් වෙන්න පටන් ගන්නවා. දෘෂ්ටිය. කල්පනාව හොඳට පිරිසිදු වෙන්න ගන්නවා. දිට්ඨිය සුප්පටි විද්දා. එතකොට ඒක තමයි ධර්මයේ පුරුදු කරන ක්‍රමය. එතකොට දෘෂ්ටිය පිරිසිදු වෙනවා කියන්නේ ඒක දෘෂ්ටිය කියන්නේ පින්වත් දරුවනේ බුද්ධ දේශනාවේ බුදුරජාන් වහන්සේ වදාළේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි කල්පනාව. ඒ කියන්නේ යහපත් කල්පනාව.
කුමක්ද යහපත් කල්පනාව? අකුසල් කළාම එතකොට ඒකේ තියෙනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කරුණු 10ක්. එතකොට ඒක දීර්ඝ වශයෙන් දිස්ත කරන්න ඕනේ. මම කෙටියෙන් කියන්නම්. එතකොට පළවෙනි එක තමයි දානේ විපාක තියෙනවා කියලා එයා පිළිගන්න ඕනේ. ඊළඟට සේවා කටයුතු වල විපාක තියෙනවා කියලා පිළිගන්න ඕනේ. ඊළඟට පුද පූජාවල විපාක තියෙනවා කියලා සැප විපාක තියෙනවා කියලා එයා පිළිගන්න ඕනේ. ඊළඟට හොඳ නරක කර්මවල විපාක, ඒ කියන්නේ හොඳ කළොත් හොඳ ලැබෙනවා, නරක කළොත් නරක දේවල් කළොත් නරක විපාක ලැබෙන්නේ කියලා එයාට කල්පනාවක් තියෙනවා. ඊළඟට මව් කියලා අපේ ජීවිතේ විශේෂ කෙනෙක් ඉන්නවා කියලා එයා දැනගෙන ඉන්න ඕනේ. පියා කියලා අපේ ජීවිතේ විශේෂ පුද්ගලයෙක් ඉන්නවා කියලා එයා විශ්වාස කරන්න ඕනේ. ඊළඟට මෙලොව කියලා එකක් තියෙනවා කියලා පිළිගන්න ඕනේ. පරලොව කියලා එකක් තියෙනවා කියලා පිළිගන්න ඕනේ. ඊළඟට ඕපපාතික සත්වය, ඒ කියන්නේ ඉබේ පහළවන සත්වය, ඒ කියන්නේ දිව්‍ය ලෝකේ දේවෝ පහළ වෙන්නේ එක පාටමනේ. ඒ වගේ සත්වය ඉන්න කියලා පිළිගන්න ඕනේ. ඊළඟට ওই විදිහට ඒ කාරණා පිළිගන්න එකට කියනවා සම්මා දිට්ඨිය. එතකොට ඒක තමයි නිවැරදි කල්පනාව. එතකොට දරුවනේ මේ කල්පනාව කෙනෙක්ගේ ජීවිතේ නැත්තම් බුදුරජාන් වහන්සේ වදාලා ඒකිනත් ගිහිල්ලා මැරෙනකොටම ඔසවාගෙන ආපු බරක් බිම තියනවා වගේ නිරේ උපදිනවා කිව්වා. දැන් එතකොට බලන්න කොච්චර අපි අපේ සිත පිරිසිදු කරන්න ඕනේ. එතකොට දරුවනි මෙච්චර භයානක තත්වයක් අපේ ජීවිතයේ තියෙනවා කියලා මේ දරුවෝ දැන් බුද්ධ දේශනාව ඇසුරෙන් ඉගෙන ගත්තා. එතකොට මෙච්චර භයානක නිසා තමයි සම්බුදු කෙනෙක් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂ 4කුත් කල්ප ලක්ෂයකුත් පෙරුම්දම් පුරලා මේ ලෝක සත්වයාට අනුකම්පාවෙන් මේ සියල්ල තමන්ගේ උත්සාහයෙන් අවබෝධ කරගෙන මේ ලෝකයට දේශනා කළේ. ඒ නිසා දරුවනි මේක ඊටාම දුර්ලභ අවස්ථාවක් අපිට ලැබුණා. ඒක බුදුරජාන් වහන්සේ වදාළේ ෂණ සම්පත්තිය හැටියට. ඒ කියන්නේ පුංචනේ කියන්නේ පුංචි කාලයක් නේ. පුංචි කාලයකට විතරයි අපිට මේ වාසිය ලැබුණේ. ඒ කියන්නේ බුදු කෙනෙක් ගැන අහන්න ලැබිලා තියෙනවා. පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපිට අහන්න ලැබෙනවා. ඊළඟට ආර්මා සංඝරත්නේ වැඩ ඉන්නවා, ධර්මය අපිට කියලා දෙනවා. සිල්වා කියන කියලා තියෙන පුංචි කාලය තියෙන්නේ. මේ කාලය අවසන් වෙන කලින් දැන් බලන්න මේ වසංගත නිසා කොච්චර ජීවිත අවසන් වෙනවද? ඒගොල්ලන්ට මේ සම්පත්‍ති ක්ෂණ සම්පත්‍ති අහිමි වෙච්ච අය. ඒ නිසා මේ දරුවෝ හොඳට හිතට ගන්න ඕනේ මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ මේ අපිව නොමග යවන දේවල් ගොඩාක් මේ සමාජයේ තියෙනවා. ඒ සියලු දේවල් මගහැරලා ඊළඟට ඒවේ තියෙන අවශ්‍යතාවයට අනුව ඒවා පාවිච්චි කරමින් තමන්ගේ ජීවිතය අනුතරේ වැටෙන්න නොදී අකුසල් රැස් වෙන නොදී බුදුරජාන් වහන්සේ ගැන සිහි කර කර ධර්මයේ ගැන සිහි කර කර ශ්‍රාවක සංඝයා ගැන සිහි කර කර තමන්ගේ ජීවිතය සංවර කරගෙන තමන්ගේ ජීවිතයට මේ දහම් කාරණා පුරුදු පුහුණු කරගෙන උතුම් වූ ජීවිතයක් ගත කරගෙන පිනෙන් පිරුණු ජීවිතයක් ගත කරගන්නට අපි මහන්සි ගන්නවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න. ඉතින් මේ විදිහට මේ ශ්‍රවණය කළ ධර්ම ශ්‍රවණය රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වත් දරුවන්ට සුවසේ තමන්ගේ අධ්‍යාපන කටයුතු හදාගමින් මේ ජීවිතේ අකුසල් බැහැර කළා කුසල් තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කරගෙන පින් දහම් රැස් කරගෙන මේ ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ දුක්ඛිත සංසාර ගමනින් එතර වන්නටම මේ පින්වත් දරුවන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නිකිණි පෝදා සදහම් සිසිලස ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළ මහමෙවුනා භාවනාසපුවාසී පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමනවා. මීළඟ බිනර පෝදා සදහම් සිසිලස පෝදා ධර්ම දේශනාව සඳහා අපත් සමග පැති සිතින් එකතු වන්නට ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
තෙරුවන් සරණයි.